කේබල් එකකින් ෆීඩ් වෙන මේ කේබල් ටැප් ඔෆ් බොක්ස් එක තමයි මේ තියෙන්නේ. එතකොට මේ බස් රයිසර්ස් යනවා. මේ තියෙන්නේ ඒක ජොයින් කරන්න පාවිච්චි කරන එකක්. ඒ බස් රයිසර්ස්. නමුත් මේක තමයි අර මම කියපු ටැප් ඔෆ් යුනිට් එක. එතකොට මේ වගේ සෙක්ෂන් ඩ්‍රොයින් එකක ඔයගලන්ට බලා ගන්න පුළුවන් කොච්චර ටැප් ඔෆ් යුනිට් එනවද කියලා. මොකද මේක වැදගත්. ඒක BOQ එකට හරියට වැටෙන්න ඕනේ. ඊළඟට මේකේ රේටින් එක මොකක්ද කියන එක මේ තියෙන බස් රයිසරේ ඇම්පියර් 1000 TPN එක. ඒ කියන්නේ ෆේස් 3යි නියුට්‍රල් එකයි එර්ත් එකයි කියන එකයි ඒකේ තේරුම. එතකොට මේකෙන් ඔයගලන්ට බස් රයිස් සාමාන්‍යයෙන් BOQ එකට කවුන්ට් කරද්දි මේකේ ලෙන්ත් එක තමයි දාන්නේ. ඒ කියන්නේ මේකේ හයිට් එක. මේ හයිට් එක ඔයගලන්ට මේ සෙක්ෂන් ඩ්‍රොයින් එකකින් සරලව බලා ගන්න පුළුවන්. right? එතන මේ ප්‍රොජෙක්ට් එකේ තට්ටු 50ට බස් රයිසර්ස් 4ක් මෙහෙම දාලා තියෙනවා. ඒක තමයි මේ තියෙන්නේ. right අපි ස්ලයිඩ් ෂෝ එකට ගියොත් හරි ඊළඟට වැදගත් එක තියෙන්නේ මීඩියම් වෝල්ටේජ් සිස්ටම්. දැන් ඔයගොල්ලෝ මීඩියම් වෝල්ටේජ් කියන එක ඇයි අපිට ඕන වෙන්නේ කියලා දන්නවා. CB එකෙන් අපිට පවර් සප්ලයි එක දෙන්නේ 11 kV 33 kV වගේ ලොකු වෝල්ටේජ් වලින්. එතකොට ඒක අපි කරන්නේ අපේ HT පැනල් කියලා HT පැනල් එකකට කනෙක්ට් කරගෙන ඒකෙන් තමයි අපේ ඇතුලේ තියෙන ට්‍රාන්ස්ෆෝමර්ස් වලට බෙදලා දෙන්නේ. ඒකට ඒක තමයි අපි HT පැනල් එකෙන් කරන්නේ. එතකොට මීඩියම් වෝල්ටේජ් සිස්ටම් එකට අදාළ ඩ්‍රොයින් වල අපිට පේනවා මේ වගේ HT පැනල් එකේ ඩ්‍රොයින් එකක් තියෙනවා. ඒ වගේම මීඩියම් වෝල්ටේජ් කේබල් මේ ගැන මෙන්ෂන් වෙලා තියෙනවා. ඒ වගේම ට්‍රාන්ස්ෆෝමර්ස් ටික පෙන්නලා තියෙනවා. ඒවයි අර්තින් ගැන මෙන්ෂන් වෙලා තියෙනවා. අපි ඩ්‍රොයින් එකකට කෙලින්ම ගියොත් හරි මීඩියම් වෝල්ටේජ් ස්කීමැටික් ඩ්‍රොයින් එකක් මේක සාමාන්‍ය ඔයගලන්ට වැඩි ලොකුවට තේරුම් ගන්න අවශ්‍ය නැහැ. නමුත් නිකන් දැනගන්න බලන්න මේ වගේ තමයි තියෙන ස්කීමැටික් ඩ්‍රොයින් එකක්. මේ තියෙන්නේ අපිට CB එකෙන් එන පවර් සප්ලයි එක. මේ ඉන්කම කියලා දාලා තියෙන එකයි. ඒ ඉන්කම එකෙන් ඇවිල්ලා ඒ මේ එක බස් බාර් එකකට සෙට් වෙලා ඊට පස්සේ එතනින් එළියට යනවා අපේ මේ බිල්ඩින් එකේ ට්‍රාන්ස්ෆෝමර්ස් දෙකක් තිබුණා. ඒ ට්‍රාන්ස්ෆෝමර්ස් දෙකට යන අවුට්ගෝයින් දෙක තමයි මේ තියෙන්නේ. එතන මේක තමයි අපේ සාමාන්‍ය මීඩියම් වෝල්ටේජ් ස්කීමැටික් ඩයග්‍රෑම් එකක් ඕගලන්ට බලන්න හම් වෙන විදිය. මේකෙන් අපිට දැනගන්න පුළුවන් සාමාන්‍යයෙන් ට්‍රාන්ස්ෆෝමර්ස් කීයක් එනවද? ඒ වගේම අපේ ඒ ට්‍රාන්ස්ෆෝමර් එකෙන් මේ අපේ HT පැනල් එකට එන කේබල් එක මොකද්ද මේ තියෙන්නේ? ඒ කේබල් එකේ ඩිස්ක්‍රිප්ෂන් එක 185 ස්ක්වයර් මිලිමීටර් 3 කෝ. මොකද මේකේ අපිට CB එකෙන් අපිට හම්බ වෙන්නේ ෆේස් 3 විතරයි. ඒ කියන්නේ නියුට්‍රල් එක අපිට හම්බ වෙන්නේ නැහැ. නියුට්‍රල් එක අපි හදා ගන්නවා අපේ ප්‍රමිසස් එකේ ට්‍රාන්ස්ෆෝමර් එක ග්‍රවුන්ඩ් කරලා. නමුත් ඒ නිසා තමයි මෙතන 3 කෝ කේබල් එකක් විතරක් එන්නේ ෆේස් 3ට. ඊළඟට එන වෝල්ටේජ් එක තියෙනවා. මේ ඔයගලන්ට පේනවා මේක ඩිස්ක්‍රිප්ෂන් එක ටිකක් වෙනස්. මේ මොකද මීඩියම් වෝල්ටේජ් කේබල් ඩිස්ක්‍රිප්ෂන් එක අරකට වැඩිය වෙනස්. ඒ වගේම සමහර වෙලාවට ඔයගලන්ට බලන්න පුළුවන් ලේඅවුට් එකක ට්‍රාන්ස්ෆෝමර් ටික කොහොමද තියෙන්නේ කියන එක අරේන්ජ් වෙලා තියෙන විදිය කොහොමද කියන එක මෙන්ෂන් වෙලා තියෙනවා මීඩියම් වෝල්ටේජ් ඩ්‍රොයින් එකක. right ඊළඟට එමර්ජන්සි පවර් සප්ලයි සිස්ටම් එක. දැන් එමර්ජන්සි පවර් සප්ලයි සිස්ටම් එක කියන්නේ අපේ තියෙන පවර් එක මොනවා හරි CB එක ෆේල් වුණොත් අපිට එමර්ජන්සි එකකට පාවිච්චි කරන්න පුළුවන් පවර් එක. එතකොට ඒකට අපි ගොඩක් වෙලාවට ලංකාවේ බිල්ඩින් වල පාවිච්චි කරන්නේ ජෙනරේටර්ස්. එතකොට අපිට ඒකෙදි සාමාන්‍යයෙන් ඒ ජෙනරේටර් ඩ්‍රොයින් එක ගත්තොත් ඒකේ ජෙනරේටර්ස් ටික ලොකේට් වෙලා තියෙනවා පේනවා. ඒ වගේම මේ ඔයගලන්ට පේනවා ජෙනරේටර් එකකින් එනවා මේ ඩීසල් බර්න් වෙලා එන මේ ටොක්සික් ගෑස් එකක් තියෙනවා. ඒකට අපි කියන්නේ ෆ්ලූ ගෑස් එක කියලා. ඒ ෆ්ලූ ගෑස් එක එළියට යවන එක්සෝස්ට් පයිප් එක තමයි මේ තියෙන්නේ. ඒක විශේෂයෙන් මෙන්ෂන් වෙලා තියෙනවා. මේක අනිවාර්යයෙන් ලෙන්ත් එක විශේෂයෙන් මේ BOQ එකක් හදද්දී මනින්න ඕනේ. හේතුව මේකේ කොස්ට් එක ටිකක් වැඩි. ඊළඟට අපි ජෙනරේටර් එකක සවුන්ඩ් එක ඔපරේට් වෙද්දී ගොඩක් සවුන්ඩ් එක ලොකු නිසා රූම් මේ ජෙනරේටර් එක තියෙන රූම් එක අපි සවුන්ඩ් ප්‍රූෆ් කරනවා. එතකොට ඒක වෙනම අයිටම් එකක් විදිහට සාමාන්‍යයෙන් BOQ එකක ලිස්ට් වෙන්න ඕනේ. එතකොට මේකෙදි ඔයගොල්ලෝ දන්නවා සාමාන්‍යයෙන් මේ ඇටිනුවේටර්ස් කියලා දෙයක් හයි වෙනවා මේක ඇතුලේ. මේ අපි ඩ්‍රොයින් එකක් බලද්දි බලමු.
ඒ වගේම ෆුල් ජෙනරේටර් ඩ්‍රොයින් එකේ වෙන තව එකක් තමයි ජෙනරේටර් එකට පාවිච්චි කරන්න අපිට ෆුවල් ඕනේ ඩීසල් ඕනේ. ඒතර ඩීසල් ට්‍රාන්ස්ෆර් සිස්ටම් එකක් බිල්ඩින් එකේ තියෙන්න ඕනේ. ඒතර අපි කරන්නේ සාමාන්‍යයෙන් ලොකු බිල්ඩින් එකක් ගත්තම බවුසර්ස් අපි හයර් කරලා ඩීසල් අපි ගහගන්නවා මෙන්න මේ වගේ ලොකු බල්ක් ටැංක් එකකට. රයිට්? ඒතර මේක අපි ඩීසල් ෆිල් කරලා තියාගන්නවා. මේක සාමාන්‍ය ලීටර් 7500ක් 10000ක් විතර දාලා තියන්න පුළුවන්. අපි ඊට පස්සේ ඒකෙන් අපේ ජෙනරේටර් එක තියෙන තැන තියෙනවා ඩේ ටැංක් කියලා පොඩි ටැංක් එකක්. මේකෙන් ඒ ජෙනරේටර් ඩේ ටැංක් එකට මේ වගේ ෆුවල් පම්ප් වලින් පම්ප් කරනවා. ඕක තමයි සාමාන්‍යයෙන් කරන්නේ. එතකොට ඩේ ටැංකියේ ඩීසල් ඉවර වෙන සැරේට ඔටෝමැටිකලි මේකෙන් ඩීසල් පම්ප් වෙනවා ඩේ ටැංක් එකට. එතකොට මෙතන යනවා ඔයගලන්ට පේනවා මේ පයිපින් මොනවද ඒවයේ සයිස් මොනවද මෙතන පේනවා ඔයගලන්ට මේ බෝල් කොක් වැල් දෙකක් ඒවට එන වැල්ස් මොනවද ඒ වගේම කන්ට්‍රෝල් පැනල් එකක් එනවා මේ පම්ප් ටික ඔපරේට් කරන්න ඒවා මොනවද කියන එක හරියටම BOQ එකේ මෙන්ෂන් වෙන්න ඕනේ ඩ්‍රොයින් එකක් ගත්තම ඔය ඩීටේල් ටික ඔයගලන්ට තියෙනවා බලා ගන්න පුළුවන් මම ගත්තම පෙන්නන්න රයිට් මේ තියෙන සෝරි හරි මේ තියෙන්නේ ඒ වගේ ෆුවල් ටැංක් ඩ්‍රොයින් එකක් මේ ප්‍රොජෙක්ට් එකේදී මේ ඔයගලන්ට පේනවා මේ උඩම තට්ටුවේ තමයි ජෙනරේටර් එක තිබුණේ. ඒතර මේ ජෙනරේටර් එක තියෙන තැන මෙතන තියෙනවා ඩේ ටැංක් එකක්. ඒ ඩේ ටැංක් එකේ ඉඳන් ජෙනරේටරේට එන පයිපින් මොනවද? ඒ පයිප් වල සයිස් මොනවද? ඒ ඔක්කොම මේ ඩ්‍රොයින් එකේ මෙන්ෂන් වෙනවා. ඊට පස්සේ ඩේ ටැංක් එකේ කැපැසිටි එක මොකක්ද? ඊට පස්සේ මේ ඩේ ටැංක් එකට තමයි අර පල්හැ අන්ඩර්ග්‍රවුන්ඩ් තියෙන මේ පල්හැම තට්ටුවේ තියෙන මේන් බල්ක් ටැංක් එකෙන් ඩීසල් පම්ප් වෙන්නේ මෙන්න මේ වගේ ෆුවල් පම්ප් හරහා. මේ තියෙන මේ වගේ ෆුවල් පම්ප්. ඒතර මේවායේ පයිප් සයිස් මොනවද? මේ පම්ප් එකේ කැපැසිටි මොනවද? ඒවා මොනවද කියන එක හරියටම මේ වගේ ඩ්‍රොයින් එකක එනවා. මේ තමයි මේ ඩීසල් බල්ක් ටැංක් එක. ඊළඟට අපි EOQ එකක් පොඩ්ඩක් ඩිස්කස් කරන්න යන් අපි වෙලා තිබුණ ස්ට්‍රක්චරල් තින් එක බලමු. ඔයගලන්ට පේනවා ඇති දැන් BOQ එක නේද බෙන්ජමින්? පේනවා සර්. ඔව් හරි. එතකොට අපි ඉලෙක්ට්‍රිකල් BOQ එකක් පොඩ්ඩක් රිෆර් කරගෙන ගියොත් මේ BOQ එක මම ඔයගලන්ට දෙන්නම් ඔයගලන්ට මේ රිෆර් කරන්න පුළුවන් ලෙක්චර් මැටීරියල්ස් ටික දෙන්නම්. නමුත් අපි වැදගත් අයිටම් වලට ගියොත් මේවා ටික නිකන් කියවලා බලන්න. එතකොට කියවුවම ඔයගලන්ට තේරෙනවා මොනවද ඒ කියන්නේ ජෙනරල් දේවල් තමයි එතන ලියවිලා තියෙන්නේ. ඊපස්සේ ජෙනරේටර් සම්බන්ධයෙන් වෙනම BOQ එකක් එනවා. HPත් මම වෙනම BOQ එකක දාලා තියෙනවා. රයිට්. එතකොට මුලින් වෙන මේන් දේ තමයි ඔයගලන්ට අපි කතා වුණා බිල්ඩින් එකක මේන් ස්විච් බෝඩ් එක. ඒකේදී තමයි මේන් ඩිස්ට්‍රිබියුෂන් එක එන්නේ. ඒතර මේ මේන් ඩිස්ට්‍රිබියුෂන් බෝඩ් එකේ එන මොනවද අයිටම් ටික කියලා තමයි මෙතන ලියවෙන්න ඕනේ. මෙතන හරියටම ලියවෙන්න ඕනේ නැහැ. ජෙනරල් ලියවුණාම ඇති. හේතුව කෙනෙක් මොන හරි ප්‍රයිස් කරද්දී මේ BOQ එකට අමතරව එයා ඩ්‍රොවින්ග්ස් ටිකත් රිෆර් කරනවා. ඩ්‍රොවින්ග් එකේ හරියටම ඩීටේල් ලියවිලා තියෙන නිසා මෙතන දල වශයෙන් ඔයගොල්ලන්ගේ එන මේන් කම්පොනන්ට් මොනවද කියන එක ලියවුණාම ඇති. රයිට් මේ ටික ඔයගොල්ලන්ට දෙන්නම් ඔයගොල්ලන් රිෆර් කරලා බලන්න පුළුවන්. ඊට පස්සේ මේන් ස්විච් බෝඩ් එක තියෙනවා. ඊළඟට ලිස්ට් වෙනවා මොනවද තියෙන සබ් මේන් ඩිස්ට්‍රිබියුෂන් බෝඩ් ටික කියලා. එතකොට මේ තියෙන එක සාම්පල් එකක් විතරයි. එතකොට ඔයගොල්ලෝ තට්ටු 10 බිල්ඩින් වන්න තට්ටු 10ට SMDB 10ක් එනවා නම් මෙතන ලිස්ට් අවුට් වෙන්න ඕනේ වෙන වෙනම SMDB 10. ඇයි අපි වෙන වෙනම ලිස්ට් අවුට් කරන්නේ? හේතුව එක එකේ ඩිසයින් එක වෙනස්. එක එක සිංගල් ලයින් ඩයග්‍රෑම් වෙනස් නිසා අපි මෙතන 10 වෙන වෙනම ලිස්ට් අවුට් කරන්න ඕනේ. මේ නැත්තම් එක ප්‍රයිසිං එකක් හැම එකටම දෙන්න බෑ. ප්‍රයිස් වෙනස් වෙනවා. ඇතුළේ තියෙන කම්පොනන්ට්ස් වෙනස් වුණා. ඊළඟට මේ තියෙන්නේ ඩිස්ට්‍රිබියුෂන් බෝඩ් සෙට් එකත් ඒ වගේම ඔයගොල්ලෝ වෙනම ලිස්ට් අවුට් කරන්න ඕනේ. ක්වොන්ටිටි එක ඔයගොල්ලෝ දන්නවා. මේ ඒක ෆ්ලෝ ප්ලෑන්ස් වලින් සිංගල් ලයින් ඩයග්‍රෑම්ස් වලින් බලා ගන්න පුළුවන්. ඊපස්සේ මේ ප්‍රොජෙක්ට් එකේ සාමාන්‍යයෙන් 11th to 24th floor. ඒ කියන්නේ එතන තියෙනවානේ තට්ටු 14. 11 වෙනි තට්ටුවේ ඉඳන් 24 වෙනි තට්ටුව වෙනකන් තට්ටු 14ක් තියෙනවා. ඒ තට්ටු 14ෙම apartment 1 කියන unit 1 කියන apartment එක හැම තට්ටුවකම එක ගානේ තියෙනවා. ඒකයි මේ මෙතන quantity එක 14ක් ඇවිල්ලා තියෙන්නේ. ඒකට ඒ වගේ ඔයගලන්ට අවබෝධයක් ගන්න පුළුවන් මේ BOQ එක හදන්නේ කොහොමද කියලා. ඒ විදිහට ඔක්කොම DBs ටික list out කරන්න තියෙනවා.
ඒතර මෙතන කෙනෙක් කෝඩ් කරද්දී සප්ලයි එකයි ඉන්ස්ටලේෂන් එකයි දෙකම කෝඩ් කරන්න පුළුවන්. ඊළඟට මෙතන ලිස්ට් අවුට් වෙලා තියෙනවා DBs ටිකට පස්සේ විශේෂයෙන් අයිසොලේටර්ස් ටික. මොකද මේ සාමාන්‍යයෙන් ඔය ලොකු ඉක්විප්මන්ට් වලට ෆයර් පම්ප් වගේ ඒවට අපි අපේ ඉලෙක්ට්‍රිකල් සප්ලයර් දෙන්නේ ෆයර් පම්ප් අයිසොලේට් එකක් විතරයි. ඒ අයිසොලේට් එකෙන් පස්සේ ෆයර් පම්ප් එකේ ඔපරේට් කරන කන්ට්‍රෝල් පැනල් එකට වයර් කරගන්න වැඩ ඔක්කොම ටික කරගන්නේ ඒ ෆයර් පම්ප් එක සප්ලයි කරන ස්පෙෂලායිස් කොන්ට්‍රැක්ටර්. එතකොට ඒ අයිසොලේටර් එක වෙනම කවුන්ට් වෙන්න ඕනේ ඉලෙක්ට්‍රිකල් සප්ලයි එකේදී මෙන්න මේ විදියට. එතකොට ඒකේ මෙන්ෂන් කරන්න ඕනේ විශේෂ දේවල් මොනවද? ඇම්පියර් රේට් එක මෙන්ෂන් වෙන්න ඕනේ. ඒ කියන්නේ 315 කියලා කියන්නේ ඇම්පියර් ප්‍රමාණය. 4 පෝල් කියන්නේ මේ අයිසොලේටරේ 3 ෆේස් නම් අනිවාර්යෙන් 4 පෝල්. අයිසොලේටරේ සිංගල් ෆේස් නම් 2 පෝල්. හරි. මේ තියෙන එන්ක්ලෝෂර් එක IP54. IP රේටින් එක කියන්නේ මොකක්ද කියන එක දන්නවා ඔයගොල්ලෝ. ඊළඟට කේබල්ස්. ඊට පස්සේ කේබල් වල මේ තියෙන ජෙනරල් ඩිස්ක්‍රිප්ෂන් එකක්. ඒතර කේබල් එකක් අපි ස්පෙસિෆයි කරද්දී අපි ස්පෙસિෆයි කරන්නේ මෙන්න මේ දේවල් ටික. මොකද්ද? කේබල් එක යන්නේ කොතන ඉඳන් කොතනටද? මේ තියෙන්නේ ට්‍රාන්ස්ෆෝමර් එකේ ඉඳන් MSB එකට යනකම් කේබල් එක. right? එතකොට මේ කේබල් එකේ ක්‍රොස් සෙක්ෂන් එක මොකද්ද? මේ තියෙන්නේ 240 කියන්නේ ඒ ක්‍රොස් සෙක්ෂන් එක. ක්‍රොස් සෙක්ෂන් ස්ක්වෙයාර් මිලිමීටර්. එතකොට එක කේබල් එකක අපිට ෆේස් 3යි නියුට්‍රල් එකයි කියන හතරම යවන්න ඕන නිසා අපි පාවිච්චි කරන්නේ මොන කේබල්ද? 4 කේබල්. right? එතකොට මේ ප්‍රොජෙක්ට් එකේදී ට්‍රාන්ස්ෆෝමර් එකේ ඉඳන් MSB එකට ඒ කියන්නේ මෙතන ලොකුම පවර් එක ට්‍රාන්ස්මිට් වෙන තැනනේ. එතකොට තනි කේබල් එකකින් මේක කරන්න අමාරු වෙලා තියෙනවා. ඒක නිසා ඉංජිනියර් ඒ වගේ සෙට් 5ක් පාවිච්චි කරලා තියෙනවා පැරලලි. එතකොට ට්‍රාන්ස්ෆෝමර් එකේ ඉඳන් MSB එකට තනි කේබල් එකක් නෙමෙයි මේ 5x කියලා දාලා තියෙන්නේ. කේබල් 5 මේ 4 240යි කියන කේබල් 5ක් පාවිච්චි වෙලා තියෙනවා පැරලලි. right? එතකොට මෙතන එක මීටරයක මේ මතක තියාගන්න මේ වගේ කේබල් 5ක රේට් එක මෙතන තියෙනවා. right? එතකොට මෙතන 4 240යි කියන කේබල් එකේ මීටර්ස් ප්‍රමාණය මෙතන දාන්න ගියොත් අපි දාන්නේ කොහොමද? 37 වැඩි කරන්න වෙනවා 5න්. ඒ කියන්නේ මීටර මෙතන 185ක් විතර මෙන්ෂන් කරන්න වෙනවා මෙතන තනි කේබල් එකක් විතරක් දාලා ගියොත්. හැබැයි 5 sets කියලා මෙතන තියෙන නිසා මෙතන මීටර 37ක ඇති. right? ඊළඟ මේ තියෙන ජෙනරේටරේ ඉඳන් MSB එකට යන කේබල් ටික ඔය විදිහට MSB එකේ ඉඳන් SMDB එකට යන කේබල්ස් ඒ කියන්නේ මේ කේබල් එකක් ඩිස්ක්‍රයිබ් කරද්දී අර කේබල් අර ලිස්ට් එකම තමයි දාන්න ඕනේ. මොනවද? කේබල් එකේ සයිස් එකයි ඊළඟට කොතන ඉඳන් කොතනටද යන්නේ කියන එකයි ඒ වගේම කේබල් එක යන පාත් කේබල් එක යන්නේ මොකකද? කියන්නේ ට්‍රේ එකකද ලැඩර් එකකද කියන එක මෙන්ෂන් කරා නම් ඇති. ඊට පස්සේ මීටර්ස් ගන්න දැන් ඕගොල්ලෝ කේබල් පාත් ඩ්‍රොයින් එක ඕගොල්ලෝ ගාව තියෙන නිසා ඔයගොල්ලෝ දන්නවා කේබල් එක මෙතන ඉඳන් දැන් MSB එකේ ඉඳන් SMDB එකට යන කේබල් පාත් එක ඔයාලට කේබල් පාත් ඩ්‍රොයින් එකෙන් බලා ගන්න පුළුවන්. ඒකෙන් එතකොට easily අපිට measure කරලා දා ගන්න පුළුවන්. මේ විදිහට තමයි කේබල් ටික list out වෙන්නේ. මේ විදිහට sub cables කියන්නේ දැන් SMDB එකේ ඉඳන් DB වලට යනවනේ කේබල් එකක්. අන්න ඒ කේබල් එක තමයි මෙතනදී මෙන්න list out වෙන්නේ. right? ඊළඟට main equipment to main equipment ඒ කියන්නේ ඔය fire pump වලට water transfer pump වලට ඒවටත් cables වලින් distribute වෙන්නේ MSB එකේ ඉන්න අන්න ඒ විශේෂ equipment තමයි මේ මෙතන mention වෙලා තියෙන්නේ යන cables මොනවද කියන එක ඊළඟට අර අපි කතා කරා bus riser එක ගැන. ඒතර මේ project එකේ පාවිච්චි වෙලා තියෙන aluminium bus riser එකක්. ඒතර bus riser එකක ඔයගලන්ට පේනවා අපි දාන්නේ vertical height එක. ඒතර මේ තමයි ඒ height එක. එතකොට අපි බස් රයිසර් එකේ රේටින් එක මොකක්ද කියලා මෙන්ෂන් කරනවා. ඒක අනිවාර්යයෙන්ම බොහෝ වෙලාවට 3 phase වෙන්නේ. ඒක නිසා මේක මෙන්ෂන් කරන්න ඕනේ. TPN කියන්නේ 3 phase neutral කියන එක. ඒ වගේම earth එකක් තියෙනවා. ඊළඟට tap off unit එක තියෙනවා. tap off unit දැන් මේකේ මේ බස් රයිසරෙන් තට්ටු 9කට දීලා තියෙනවා. එතකොට අපිට tap off unit 9ක් ඕනේ. tap off unit එකක අපි ස්පෙસિෆයි කරන්නේ අපි කොච්චරක් එළියට ampere rate එකක් ගන්නවද කියන එක. මේ තියෙන්නේ ampere ප්‍රමාණය 125. cable tray වෙනම BOQ එකක් තියෙනවා මම ඒක පෙන්නන්නම්. මේ general earthing lightning protection වෙනම BOQ එකක් තියෙනවා ඒක මම පෙන්නන්නම්. ඊළඟට වැදගත් එක point wiring and fittings. මම කිව්වා light point සාමාන්‍යයෙන් wire කරන්නේ අපි
1.5 ස්ක්වයාර් මිලිමීටර් සිංගල් කෝ කේබල් දෙකක් ෆේස් එකටයි නියුට්‍රල් එකටයි. එතකොට එක පොයින්ට් එකකට මේ කේබල් දෙකයි ඒ වගේම අර්ත් කේබල් එකයි කියන තුනම එනවා 1.5 ස්ක්වයාර් මිලිමීටර්. එතකොට ඒ වගේ පොයින්ට් කොච්චරක් තියෙනවද කියන එක තමයි මෙතන කවුන්ට් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මේ බිල්ඩින් එකේ තියෙන ඔක්කොම ලයිට් පොයින්ට් ප්‍රමාණය මෙතනට කවුන්ට් වෙලා තියෙනවා. රයිට්? ඊළඟට මේ තියෙන සොකට් අවුට්ලට්. සොකට් අවුට්ලට් වලට වයර් වෙන්නේ සාමාන්‍යයෙන් 1.5 නෙමෙයි 2.5. අනිත් ඒවා ලයිට් පොයින්ට් වයරින් එක වගේම තමයි. නමුත් 2.5 තමයි ක්‍රොස් සෙක්ෂන් එක ටිකක් ලොකුයි. එතකොට මේ තියෙන ඔක්කොම සොකට් අවුට්ලට් වල එකතුව තමයි මෙතනදී මෙන්ෂන් වෙන්නේ. රයිට්? ඒතර මෙතනදී කෙනෙක් ඒ වයරින් කොස්ට් එක සම්පූර්ණයෙන් ඉන්ක්ලූඩ් කරනවා එක පොයින්ට් එකකට කොච්චරද කියන එක. ඊපස්සේ මේ තියෙන ෆික්ස්චර්ස් මෙතන ඔයගොල්ලෝ ලිස්ට් අවුට් කරන්න ඕනේ ඔක්කොම ලයිට් ෆිටින් ಜಾති ටික මොනවද. දැන් මේකේ සාමාන්‍යයෙන් මේ ඩවුන් ලයිට් එක ලයිට් ටයිප් ಜಾති විදිහට තමයි මෙන්ෂන් වෙලා තියෙන්නේ. මේ ටික සරලව කවුන්ට් කරලා දාන්න විතරයි තියෙන්නේ. මතක තියාගන්න ඕනේ මේ ටිකේ කවුන්ට් එකේ එකතුව තමයි මෙතන ලයිට් පොයින්ට් වයරින් එකට ඔයගලන්ට එන්නේ. අර උඩ අපි කතා කරපු පොයින්ට් වයරින් එකේ එකතුවට එන්නේ. රයිට්? ඊට පස්සේ මම කිව්වා එමර්ජන්සි ටයිප් ෆික්ස්චර්ස් ටික වෙනම කවුන්ට් කරන්න ඕනේ කියලා. ඒකත් ඒකේ එකතුවත් අතන්ටම එනවා පොයින්ට් වයරින් වලටම එනවා. දැන් මෙතන UPS එකක් තිබිලා තියෙනවා මේ ප්‍රොජෙක්ට් එකේ. ඒක තමයි මේ මෙන්ෂන් වෙලා තියෙන්නේ. UPSs ටික වෙනම කවුන්ට් වෙලා තියෙනවා. ඔය ලොකු හයි රයිස් බිල්ඩින් වල ඔයගලන්ට බලා ගන්න පුළුවන් එයාක්‍රාෆ්ට් වෝර්නින් ලැම්ප් කියලා විශේෂ ලයිට් එකක් එනවා උඩම හයි වෙන. ඒක තමයි මේ තියෙන්නේ. රයිට්. ඔකේ තියෙන සරල ඒ ටික. ඊළඟට අපි ගියොත් ජෙනරේටර් BOQ එකට. අපි ජෙනරේටර් BOQ එකේ විශේෂයෙන් මෙන්ෂන් කරන්න ඕනේ මේ තියෙන්නේ මේ බිල්ඩින් එකට ජෙනරේටර් දෙකක් ඕන වෙලා තියෙනවා 1250 kVA. එතකොට අපි මෙන්ෂන් කරන්න ඕනේ විශේෂ දේවල් තමයි මේ ජෙනරේටරේ රේටින් එක. ඒ කියන්නේ kVA රේටින් එක මෙන්ෂන් කරන්න ඕනේ. ඊළඟට මේවා ජෙනරල් දේවල් හැම එකකටම සාමාන්‍යයෙන් එකම විදිය තමයි එන්නේ. විශේෂයෙන් මෙන්ෂන් කරන්න ඕනේ මෙන්න මේක. right? ඊළඟට මම කිව්වා අර ෆ්ලූ ගෑස් එක ජෙනරේටර් එකකින් බර්න් වෙන ටොක්සික් ගෑස් එක එළියට යවන්නේ එක්සෝස්ට් පයිපින් ලෙන්ත් එක. ඒක මෙහෙම අයිටම් විදියට දානවට වැඩිය හොඳයි. ඔයගලන් ඩ්‍රොවින් එකෙන් බලලා මීටර් වලින් ලෙන්ත් එක දාන්න. right? ඊට පස්සේ මේවා අර්ත් කරන්න ඕනේ මේවා ජෙනරල් දේවල් හැම එකකම එන දේවල්. සවුන්ඩ් ප්‍රූෆ් මම කිව්වා සවුන්ඩ් ප්‍රූෆ් කරන්න ඕනේ. මේ ඩෙසිබල් ලෙවල් එක අනිවාර්යයෙන් මෙන්ෂන් වෙන්න ඕනේ. සාමාන්‍යයෙන් අපි 65 ඩෙසිබල් වලට තමයි අඩු කරන්නේ මේ සවුන්ඩ් ප්‍රූෆ් කරලා. ඒකට ඒ වගේ ගානක් මෙතන මෙන්ෂන් වුණා නම් ඇති. මොකද ඒකට වෙනම ලොකු කොස්ට් එකක් යනවා. ඊට පස්සේ රෙගියුලර් සර්විසස් ඒ ටික ජෙනරල් දේවල්. ඊළඟට වැදගත් වෙන්නේ ෆුවල් ඩිස්ට්‍රිබියුෂන් සිස්ටම් එක. ඒකේ අපි කතා කරා මේන් ෆුවල් ටැන්ක් එක. ඒතර ලීටර් කැපැසිටි එකත් එක්ක මෙතන මෙන්ෂන් වෙන්න ඕනේ. ලොකු ස්පෙක් එකක් මෙතන එන්න ඕනේ නැහැ. මොකද ඉංජිනේර් කෙනෙක්ගේ ස්පෙක් එකේ මේවයි ඉන් ඩීටේල් මොනවද මේවයි මැටීරියල් වෙන්න ඕනේ කියලා තියෙනවා. නමුත් BOQ එකේ සරලව ලීටර් කැපැසිටි එක වගේ ජෙනරල් දේවල් ටිකක් ලියුණාම ඇති. ඊට පස්සේ ඩේ ටැන්ක් එක තියෙනවා. ඊට පස්සේ අපි කතා වුණා ෆුවල් පම්ප් ගැන. බල්ක් ටැන්ක් එක ඩේ ටැන්ක් එක ඊට පස්සේ ෆුවල් පයිප් ඇන්ඩ් වැල්ස් ටික මේ මීටර් ලෙන්ත් එකෙන් ආවනම් හරි ඒ කියන්නේ වැල්ස් ටික වෙනම කවුන්ට් කරලායි ෆුවල් පයිප් වල මීටර් වලින් වෙනම ලෙන්ත් එක කවුන්ට් වෙන එක තමයි හොඳම විදිය. මේ විදිහට අයිටම් දානවට වඩා රයිට් ඔය ටික තමයි ජෙනරේටර් එකේ සාමාන්‍යයෙන් මෙන්ෂන් වෙන්නේ. ඊළඟට අපි මීඩියම් වෝල්ටේජ් සිස්ටම් එක ගැන කතා වුණා. ඒ කියන්නේ ට්‍රාන්ස්ෆෝමර්ස් and HT පැනල් තිබිච්ච ඩ්‍රොයින්ග්ස් ටික. ඒකෙන් මම මුලින්ම කිව්වා අපිට CB එකෙන් පවර් සප්ලයි එක හම්බ වෙන්නේ 11 කිලෝ වෝල්ට් විදිහට. ඒතකොට 11 kV වල මේ අපි මුලින්ම කරන්නේ ඒ කනෙක්ෂන් එක අපේ HT පැනල් එකකට කනෙක්ට් කරගන්නවා.
ඒතර HT panel එකේ description එක තමයි මේ තියෙන්නේ. right general මේ වගේ තමයි එන්නේ. නමුත් මේ ratings ටික ඔයගලන්ට drawing එකෙන් බලලා දාගන්න පුළුවන්. දැන් උදාහරණයකට panel එකේ අර මම කලින් පෙන්නපු schematic diagram එකට ගියොත් ඔයගලන්ට බලා ගන්න පුළුවන් එතන 11 kV කියන එක ලියවිලා තියෙනවා. ඒ වගේම incoming breaker එක ampere 630 කියන එක ලියවිලා තියෙනවා. right ඒ වගේ විශේෂ දේවල් මේ income කියන එක 630 කියන එක ලියවිලා තියෙනවා. ඒතර medium voltage වලට පාවිච්චි වෙන්නේ ACB air circuit breakers වලටත් වඩා එහා ගියපු හොඳ එකක් vacuum circuit breakers කියලා. ඒක තමයි මේ VCB කියලා දාලා තියෙන්නේ. ඊට පස්සේ transformer feeders මේකේ දෙකක් තිබුණා. ඒතර ඒ දෙක තමයි මෙතන transformer feeder එකයි තව එක මෙතන 2 numbers කියලා දාලා තියෙන්නේ. මේ ඒකයි අපි අර main supply connection එක අරගෙන transformers දෙකකට බෙදලා දීපිච්ච නිසා ඒ දෙකේ ampere rating එක 630. ඒ ampere rating එක ඔයගලන්ට අර schematic diagram එකේ ගියාම බලා ගන්න පුළුවන්. ඒකේ තියෙනවා. ඊට පස්සේ earth cable earthing එක කොහොමද කරන්න ඕනේ මේක item එකක් විදියට සාමාන්‍යයෙන් එන්නේ. ඊළඟට medium voltage cable ටික මොනවද කියන එක කියවෙන්න ඕනේ. අර මේකත් schematic diagram එකේ තියෙනවා medium voltage incoming cable එකේ cross section එක මොකද්ද? ඒක අනිවාර්යෙන් 3 core තමයි එන්නේ. එතකොට meter කොච්චරක length එකක්ද කියන එක ලියවිලා තියෙනවා. ඊට පස්සේ transformers අපේ තිබුණා දෙකක්. ඒ transformers වල rating එකයි ඊළඟට voltage එක කොච්චර මේ තියෙන high voltage එක මේ තියෙන step down කරන low voltage එක. ඒතර 0.4 kV කියන්නේ 400 volt කියන එක. ඒතර ඒ වගේ basic දේවල් ටිකක් මෙතන ලියවෙන්න ඕනේ. right earthing එක කොහොමද කරන්න ඕනේ? testing and commissioning shop drawing has built ඒවා general දේවල්. right ඔය ටික තමයි electrical BOQ එකේ පොඩ්ඩක් cable path එකත් මම පොඩ්ඩක් touch කරන්නම් පට් කාලා. හරි ඒතකොට මේ BOQ එකේ බලාගෙන ගියොත් මේ cable ladders trenches trace මේ කියන්නේ cable trace ladders trench ඒවා ටික ඔක්කොම cable management drawing එක බලාගෙන අපිට list out කරන්න පුළුවන්. විශේෂයෙන් mention කරන්න ඕන දේ තමයි cable එකේ material tray එකේ ladder එකේ material එක. හොඳම එක තමයි සාමාන්‍යයෙන් heavy duty galvanized iron. ඒක තමයි මේ HDGI කියන්නේ. තව જાතියක් තියෙනවා zinc alum කියලා. ඒක සාමාන්‍යයෙන් මේකට වැඩි quality එක අඩුයි. නමුත් පාවිච්චි වෙනවා. එතකොට මේකේ අපි list out කරද්දි material එකට අමතරව දැන් මේකේ trenches හදන්නේ අපි සාමාන්‍යයෙන් underground cable වල යනකොට ඒ trench හදන්නේ concrete වලින්. එතකොට අපි width එකයි height එකයි දාලා length එක mention කරා නම් හරි. මේ තමයි එක mention කරන විදිය. width එක length එක height එක. එතකොට cable tray එකක් ladder එකක් ඒ වගේම trench එකක් mention කරද්දී ඔයා මෙන්ෂන් කරන්න ඕනේ tray එකක්ද ladder එකක්ද trench එකක්ද කියන එකයි ඒ වගේම width එකයි height එකයි length එකයි right මේ ඔක්කොම අර cable management drawing එකේ තියෙනවා point wiring ටික ආයි මෙතන පොඩ්ඩක් repeat වෙලා තියෙනවා බලන්න බලා ගන්න පුළුවන් අර වගේ කලින් වගේම තමයි සර් මේ ෂෙයා වෙලා තියෙන BOQ එක තමයි මේ sorry සමාව වෙන්න ඕනේ අරක පොඩ්ඩක් ඉන්න පරණ එකනේ දැන් හරි නේද